Live at 7. අයුබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිට නැරඹිය හැකි ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Facebook පුවත් පිටුව අතරින් වැඩිම ක්‍රියාකාරීත්වය සහිත පුවත් පිටුව බවට ස්වර්ණවාහිනී Live at 7 Facebook පුවත් පිටුව පත් වී තිබෙනවා. ඒ රූපවාහිනී තිරය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ස්වර්ණවාහිනී Live at 7 කෙරෙහි ඔබ තැබූ විශ්වාසය හේතුවෙන්. ඒ විශ්වාසයත් සමග අද Live at 7 තුලින් ඔබ හමුවන මම නිමේෂ් විජේසූරිය. මම තිලිනි පෙරේරා. අපි අදත් මුලින්ම බලමු සිරස්තල. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවට අග්‍රාමාත්‍යවරයා පැමිණෙයි. මළගමක් වූ බාඳුරාගොඩ අලුත්ම හෙළිදරව්ව. පොලිසියෙන් ඇවිල්ලා සල්ලි අරගෙන යන හැම දැකලා තියෙනවා. මැතිවරණ අපේක්ෂකින් තේරීමේ නිර්දේශ ජනපතිට. මේ ප්‍රකාශනයේ කරුණු ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නැහැ. මම නම් 100% කැමති මේ තියෙන කාරණා ක්‍රියාත්මක කරන්න. පක්ෂ කිහිපයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හැටි. ශ්‍රී ලංකාවේ රාජපක්ෂයත් එක්ක සාකච්ඡාව සාර්ථක වෙමින් යනවා. මට එච්චරයි කියන්න පුළුවන්ද. ඊට වඩා ලොකු තොරතුරක් තියෙනවා මට කියන්න බෑ. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අපේක්ෂකයෙකුට සහයෝගය ලබා දීම අපි කරන්නේ නැහැ. ආපහු එන්නෙත් මේ ආණ්ඩුව. ඒක විරාමයක් විතරයිනේ තියෙන්නේ. නැතුව එන්නේ අපිමයි. ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුට කරුණු කියන්න දින 14ක්. ක්‍රිකට් පාලක මණ්ඩලය තීන්දුව කරා වාර්තාවේ තියෙන කරුණු පිළිබඳව ඔහුට මොකක්ද ඒක ගැන කියන්න තියෙන්නේ කියලා. අපි යහුව ඉවත් කරොත් කොන්ත්‍රාත්තු ප්‍රකාරව විශාල වන්දි මුදලක් ගෙවන්න වෙයි. කාදිනල් හිමියන්ගේ ආයාචනය. මම ඔබ සියලු දෙනාගෙන්ම ඉතාමත්ම ආදරයෙන් වැඳලා ඉල්ලලා සිටිනවා කරුණා කරලා නීති අතර ගන්න නැතුව ඔබ ඒ අදාළ නීතියේ පුද්ගලයන්ට තොරතුරු ලබා දෙන්න. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව අදත් පාර්ලිමේන්තුවේදී රැස් වුණා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් අද තේරීම්කාරක සභාව හමුවේ කරුණු දැක්වුවා. මෙම පරීක්ෂණයේදී මා විසින් දෙන ලබන සාක්ෂි සත්‍ය බවත් සත්‍ය මිස අන් කිසිවෙක් නොවන බවත් රනිල් වික්‍රමසිංහ වන මම බෞද්ධයෙකු වශයෙන් මෙහි ගම්භීරතා පූර්වකද සත්‍ය ලෙසද සහතික කොට ප්‍රකාශ කර සිටිමි. 2015 රජයේ බලයට පත්වීමත් ඊට ඉස්සරත් මේ අන්තවාදී සංවිධාන පිළිබඳව යම් යම් කරුණු වාර්තා වෙලා තියෙනවා. එතනින් පස්සේ මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී ඔබතුමාව රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හැටියට ඒ ඇමතිවරුන් ඒ වගේම නීතිය සාමය පිළිබඳ ඇමතිවරුන් දැනුවත් කරලා තියෙනවා කියලා තමයි සාක්ෂි වලින් සටහන් වෙන්නේ. එතනින් එහාට ඔබතුමාගේ පැත්තෙන් මේ පිළිබඳව ගත පියවර පිළිබඳව මුලින්ම ඔබතුමා එතනින් ආරම්භ කරන්න පුළුවන් නම් ටින් විට ජාතික ආරක්ෂක මණ්ඩලයේදී මේ පිළිබඳ වාර්තා ලැබුණා. ඒකම මට සාමාන්‍යයෙන් සුමාන්ට දෙපාරක් හෝ තුන් පාරක් නීතිය සාමය ඇමතුමාගෙන් වාර්තා ලැබුණා. රාජ්‍ය බුද්ධි සේවාවෙන් එයාට දෙන කරුණු මම හිතන්නේ එයාට වාර්තා දුන්නා. ඒ වාර්තාවෙන් මට ඒ කරුණු ගැන මට සඳහන් කරා. ඒත් මම ඉන්න කාලය තුලදී මේ අය විශේෂයෙන්ම මෙහෙම අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක යෙදෙන එකක් අපිට ලැබුණ නැහැ. රාජ්‍ය බුද්ධ්‍යංශයේ නිලධාරීන් මහතුරුන් ඔබතුමාව මේ පිළිබඳව රටේ තියෙන වර්තමාන තත්ත්වය සහ මේ සම්බන්ධ මේ අන්තවාදී සංවිධානය පිළිබඳව ඔබතුමා දිගින් දිගටම දැනුවත් කරා කියලා එහෙම සිද්ධියක් වුණා. එහෙම උනේ මේ විශේෂයෙන්ම අපේ අපේ නීතිය සාමය ඇමතිවරු මාර්ගයෙන් මම හිතන්නේ දෙපාරක් තුන් ප්‍රහයක් ඇඳවලත් ඇහුවා. නැත්තම් ඒක ආවේ ජාතික ආරක්ෂක මණ්ඩලේ. ඒත් ආරක්ෂක මණ්ඩලෙට එනකොට සති 4-5ක් ගත වෙනවා. වැඩියෙන්ම මට ලැබුණේ මේ අමාත්‍යංශෙම ඇමතුමම. ඒ ඇමතුරු දන්න කරුණු ඔක්කොම මට ඇවිල්ලා කිව්වා. ඔබ ජාතික ආරක්ෂක මණ්ඩලයට ලැබුණද හැම අවස්ථාවෙදී 2018 ඔක්තෝබර් මාස වෙනකම් මට ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම
දැනුම් දුන්නා. ඊට පස්සේ කිසිම 2018 දෙසැම්බර් මාසයෙන් පස්සේ එහෙම කැඳවීමක් තිබුණේ නැහැ. මට හොයලා බැලුවා මට ආරංචි වුණා පෙබ්‍රවරි මාසෙදී මේ ජාතික ආරක්ෂක මණ්ඩලය ආපහු රැස් වෙන්නේ නැහැ කියලා. මම විශේෂයෙන්ම ආපහු දියුරුම් දීලා අමාත්‍යාංශ දෙන අවස්ථාවේ විශේෂයෙන්ම අරගත්තේ නීති හා සාමයේ අමාත්‍යාංශයේ ඇමතිවරයෙක් පත් කිරීම පිළිබඳව. රටේ අගමැති වශයෙන් වශයෙන් ඒ මාර්ගයෙන් තමයි සාමාන්‍යයෙන් මට කරුණු ලැබුණේ. ජාතික ආරක්ෂක මණ්ඩලයේ හමුදා බුද්ධ්‍යංශයේ එහෙම තොරතුරු තිබුණාත් අනික්ම බොහෝ දුරට ලැබුණේ එදා තියෙන තොරතුරු ලැබුණේ නීති හා සාමයේ ඇමතිතුමා මාර්ගය. 2018 ඔක්තෝබර් මාසයේ ඔබතුමා ආරක්ෂක මණ්ඩලයට සහභාගී වන කාලය තුලදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛතාවය දුන්න කරුණු මොනවද? සාමාන්‍යයෙන් ඒ සාකච්ඡා තිබුණා ලංකාවේ කර තියෙන අභ්‍යන්තර කටයුතු විශේෂයෙන්ම සමහර විශාල උද්ඝෝෂණ ගැන වර්ජන ගැන LTT සංවිධානයේ යලිත් තිබෙනවද කියන එක LTT සංවිධානයේ හිටපු ක්‍රියාකාරීන්ගේ වැඩසටහන් ගැන ඒ වගේම අන්තිම කාලේ මේ ISIS එකේ මේ ISIS සහයෝගය දෙන අන්තවාදී ප්‍රකාශ ගැන තිබුණා. ඒත් කිසි විටක ත්‍රස්තවාදය ගැන තිබුණේ නැහැ. දැනුවත් කරලා තිබුණේ නැහැ. මෙම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍යවරයා අද තවදුරටත් අදහස් පළ කළා. රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් මේ අප්‍රේල් 9 වෙනිදා යවන ලද මේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ලිපිය ප්‍රහාරයට කලින් ඔබතුමාට ලැබුණාද? නෑ මට ලැබුණේ නෑ. මේ ආරක්ෂකාංශයට ලැබුණේ ලිපියත් මගේ ආරක්ෂකාංශයට ලැබිලා තිබුණේ නෑ. කිසිවක් අපි දැනගෙන හිටියේ නෑ. ඒ කියන්නේ ඔබතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ තොරතුරු වාර්තා වෙන්න තිබෙන්නේ පොලිස්පතිවරයා මගින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රභු ආරක්ෂක සේවය හරහා නෙවෙයිද? නෑ මට කියන්නේ අගමැති ආරක්ෂක සේවය තියෙනවා. ඔව් ඒකට ඒතර පොලිස්පතිවරයා ලැබුණේ නෑ. කිසිම එකක් ලැබුණේ නෑ. පොලිස්පතිතුමා පස්සේ පිළිගත්තා මේ එතෙන්ට ලැබුණේ නෑ කියලා. අප්‍රේල් 20 සහ 21 ඔබතුමාගේ ආරක්ෂකයන් ඔබතුමාට කිව්වේ නැද්ද මේ ස්ථානවලින් අයින් වෙලා ඉන්න කියලා? නෑ අපේ අය දැනගෙන හිටියේ. මම ඇහුවාම ආරක්ෂකාංශය දැනගෙන හිටියේ. කිසිම දැනුමක් අපේ ආරක්ෂාංශයට කළා තිබුණේ නෑ. අඩු ගානේ එහෙම ලිපියක් ලැබුණා නම් මම අහනවා පොලිසිය මොකද්ද මේ කියලා. මට අපේ ආරක්ෂාංශයට කිසිම ලිපියක් ලැබුණේ නෑ. නමුත් ඔබතුමා දකින්න ඇති සමහර ඇමතිවරු කියනවා සමහර විපක්ෂ මන්ත්‍රීවරුත් කියනවා උන්ට මෙවැනි ආකාරයේ දැනුම් දීමක් කළා තිබ්බා කියලා. මම දැනගත්තේ 21 වෙනිදා කොළඹට ඇවිල්ලා කතා කරනකොට තමයි කිව්වේ මෙහෙම එකක් අපිට ලැබුණා කියලා. ඒකට මම වහාම මගේ ආරක්ෂකාංශයේ කැඳවලා ඇහුවා කිව්වේ නැත්නම් අපිට එකක් ලැබුණේ නැහැ කියලා කිව්වා. අපි මීට කලින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරනකොටත් එතුමා කිව්වෙත් මේ තොරතුරු දන්නේ නැහැ කියලා. එතුමා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වෙලා. හැබැයි ඔබතුමා දන්නවා මාධ්‍යවල වාර්තා වුණා හරින් ප්‍රනාන්දු ඇමතිවරයාගේ පියා මේක දැනගෙන හිටියා කියලා. ඔහු කිව්වලු 21 පල්ලියන්න එපා කියලා. මම හරින් ප්‍රනාන්දු ඇමතිවරයන් ඇහුවාම කිව්වා සාමාන්‍යයෙන් ඔහම මේකක් ඔය තාත්තා කිව්ව එක පොලිසියෙන් ලැබුණ එකක් නෙමෙයි කියලා. මං හිතන්නේ ඇමතිතුමාගෙන් අහන්න ඕනේ ඒ කාරණා ගැන. කටුවාපිටිය දේවස්ථානයේ ආසන්නයේ ඉදිකර තිබූ ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමා ආවරණයට හානි සිදු කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයට පොලිස් කණ්ඩායම් 5ක් පත් කර තිබෙනවා. ඔවුන් මේ වන විට ඒ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 25 දෙනෙකුට අධිකයි. කටුවාපිටිය දේවස්ථානයේ ආසන්නයේ මේගමුව මීරිගම මාර්ගය අසල ඉදිකර තිබූ ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමා ආවරණයට කිසියම් පුද්ගලයෙකු හානි කර තිබෙනවා. එම සිදුවීම සැලවීමත් සමග ප්‍රදේශවාසීන් එම ස්ථානයට ඒකරාශී වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. පසුව එම ස්ථානයට අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද පැමිණියා. උන්වහන්සේගේ ඉල්ලීම පරිදි ඒකරාශී වූ පිරිස කටුවාපිටිය දේවස්ථානය වෙත ගමන් කළා. උන්වහන්සේත් කතා කරන්න දේවස්ථානයට එන්න පුළුවන්.
ඔබේ හැම අවශ්‍යතාවයක් ගැනම මම සංවේදී වෙනවා. මම කවදාක්වත් ඔබව තනි කරන්නේ නැහැ. මේ අද මේ සිදු වෙලා තියෙන අවාසනාවන්ත සිද්ධිය ගැන මම ඇත්තෙන්ම කනගාටු වෙනවා. හැබැයි අපි හුඟා බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕනේ ආදරණීය සහෝදරවරුනි. මොකද මේ වගේ සිද්ධීන් පිටිපස්සේ කවුද ඉන්නේ කියලා අපි හරියටම දන්නේ නැහැ. මම තාමත් කියන්නේ ඔය ඡන්දය ගැන කටයුතු කරන්නට වඩා මේ මිනිසුන්ට වෙච්ච වින්නැහිය ගැන ඒ සත්‍යය අවබෝධ කරලා දෙන්න කියලා කරුණා කරලා අපේ දේශපාලන නායකයන්ගෙන් අපේ රටේ ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් අපේ රටේ විරුද්ධ පක්ෂයේ නායකතුමාගෙන් ඒ පක්ෂවල ඉන්න හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන්ම කරුණා කරලා ඔබගේ හෘද සාක්ෂියට තට්ටු කරලා බලලා මේ මිනිසුන්ගේ දුක වේදනාව තේරුම් අරගෙන මේ සිද්ධීන් පිටිපස්සේ හිටියේ කවුද කියන එක එලිදරව් කරලා ඒ ඇයට දඬුවම් කරන්නට කටයුතු කරන්න කියලා මම නැවත වරක් ඉල්ලා සිටිනවා. බලන්න අතුස්සන්න මාත් එක්ක එකතුයි කියලා කියන අය මේ වැඩ පිළිවෙලට මම ඔබ සියලු දෙනාටම සහතික වෙනවා. හැබැයි මට පොඩි උදව්වක් කරන්න කරුණා කරලා නැත්නම් මටත් ඒක කැලලක් වෙනවා. කරුණා කරලා කාටවත් ගහන්න කාගෙන්වත් පරිගන්න යන්න එපා. පොඩ්ඩක් ඉවසන්න. ආගම ධර්මයේ අනුව කොහොම හරි ඉවසීමෙන් මේ සිද්ධියටත් මුහුණ දෙන්න. මම ඔබ සියලු දෙනාගෙන්ම ඉතාමත්ම ආදරයෙන් වැඳලා ඉල්ලලා සිටිනවා. කරුණා කරලා නීතිය අතර ගන්න නැතුව ඔබ ඒ අදාළ නීතියේ පුද්ගලයන්ට තොරතුරු ලබා දෙන්න. එහිදී යාඥා මෙහෙයක්ද පැවැත්වීමට කටයුතු කළ අතර කාදිනල් හිමිපාණන් පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කළේ මෙලෙසින්. විමර්ශනවලදී CCTV දර්ශන පරීක්ෂාවට ලක් කරමින් පවතිනවා. ඊට අමතරව ඇඟිලි සලකුණු නිලධාරීන්ව ඒ සිද්ධිය වූ ස්ථානයට කැඳවනු ලැබුවා. ඊටත් අමතරව පොලිස් නිලසුනකයෙක්ව මේ සිද්ධිය වූ ස්ථානයට කැඳවනු ලැබුවා. ඒ වගේම විශේෂ පුහුණුවක් ලබා තිබෙන අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්වත් වැඩිදුර විමර්ශන කිරීම සඳහා කැඳවීමට කටයුතු කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ ඇතැම් අඩුපාඩු රට තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට බාධාවක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකාවට සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් උදා කිරීම වෙනුවෙන් වූ යෝජනාවලිය අද ජනාධිපතිතුමාට පිළිගැන්වූ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ඇතැම් අඩුපාඩු මැතිවරණ නීතියේ තිබෙන අඩුපාඩුත් බොහෝ වෙලාවට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට බාධාවින් වී තිබෙනවා. මනාප ඡන්ද ක්‍රමය දේශපාලන සංස්කෘතියේ පරිහානිය ඇති කළ ප්‍රධාන කාරණයක් විදිහට මම දකින දෙයක්. චරිතවත් බව හෝ අධ්‍යාපනය කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. අති විශාල මුදලක් වියදම් කරපුවාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ තිබෙන ඇතැම් කරුණු නීති රීතිවලට එක්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වීම, ඇතැම් කරුණු මැතිවරණ නීතියට එක්වීම ඉතාමත් අවශ්‍යයි කියලායි මම අදහස් කරන්නේ. අද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මම දකින ප්‍රධානම කාරණයක් තමයි අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට තිබෙන සීමාවන් පිළිබඳව අඩුපාඩු. අපේ රටේ සමහරලාට කැබිනට් මණ්ඩලය 50 එහා නගින වෙලාවලු තියෙනවා. දැන් පළාත් සභා ගත්තොත් පළාත් සභා නීතියේම තිබෙනවා ඇමතිවරු ඉන්න පුළුවන් මහමැතිවරයාත් එක්ක 5 දෙනයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් දෙන වැටුප් වලට දීමනාවට අමතරව තව රුපියල් ලක්ෂ 2ක් දෙන්න යෝජනාවක් ගෙනල්ලා මට ලොකු බලපෑමක් අද උදේත්. දැන් ලක්ෂ 4කට වැඩිය හම්බ වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට. තව ලක්ෂ 2ක් අතිරේක දීමනාවක් දෙන්න මට අත්සන් කරන්න බෑ කියලා මං අත්සන් කළේ නැහැ. මෙතන අපේ ගරු විපක්ෂ නායකතුමත් ඉන්නවා, අගමැතිතුමත් මෙතන ඉඳලා ගියා. අපි සියලුම දේශපාලන පක්ෂ යම් එකඟතාවයකට එනවා නම් මේ ප්‍රකාශනයේ කරුණු ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නැහැ. දේශපාලන පරිගැනීම්වලින් සහ ජාතිවාදයෙන් ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ අද පැවති වන්දි ප්‍රදාන වැඩසටහනකට එක්වෙමින්. දේශපාලන පලිගැනීම්වලට ලක්වුවන්ට සහ දිගන නොසන්සුන්තාවෙන් හානි වූවන්ට වන්දි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී දේශපාලන පලිගැනීම්වලට ලක්වුවන් හා දිගන නොසන්සුන්තාවෙන් දේපොළ හානි වූ 1000කට ආසන්න පිරිසකට වන්දි ප්‍රදානය කෙරුණා.
මම කනගාටු වෙනවා මීට ඉස්සෙල්ලා මේක ගෙවන්න බැරිවීම ප්‍රමාදවීම ගැන මේ වැඩ කටයුත්ත බාර දුන්නාම ඒක ක්‍රියා කරපු රංගේ බණ්ඩාර මන්තුමා දේශපාලන වශයෙන් දැන් දුක් විඳලා තියෙන්නේ පරිගැනීමන් නිසා අමිතිකමත් හම්බෙලා නැහැ. එක කණ්ඩායමක් දේශපාලන පරිගැනීමකට ලක් වුණා අනික් අය ජාතිවාදයට ලක් වුණා. අපි හානි දිහා බැලුවාම සිද්ධිය ඇති උනේ දිගන ඒත් වැඩියෙන්ම හානි වෙලා තියෙන හාරිස්පත්තුවේ පූජා පිටිය හාරිස්පත්තුව අකුරන. ඒ කියන්නේ මෙතන සංවිධාත්මකව ඇත්ත වශයෙන්ම ජාතිවාදයේ ගෙනියන්න බල්ලා තියෙනවා. මම අපේ කබීර් රෂීද් මැතිතුමාටත් අවුෆකි මැතිතුමාටත් එදා රෑ ඉඳගෙන එතන පාලනය කරන්න වැඩ කරපු රිෂාඩ් බදුදීන් ඇමතිතුමාටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි කතා කරනවා සිංගප්පූරුවක් වෙන්න. අපි කතා කරනවා ඩුබායි එකක් වෙන්න. දියුණු රටක් වෙනවනම් ඒක ආර්ථික ආදායමෙන් මැනලා මදි. අපි දියුණු රටක් වෙන්නේ ශිෂ්ට සම්පන්න ක්‍රියාමාර්ග තියෙනවනම්. එහෙම දියුණු රටක කිසි දවසක දේශපාලන පරිගැනීම් තිබෙන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ විශේෂයෙන් බුද්ධ ආගමට ප්‍රමුඛත්වය දෙන රටක් හැටියට ඒ පරිගැනීම් ඒ ජාතිවාදයේ නැතුව ක්‍රියා කරන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායකාර මහතා පවසනවා. ද්‍රවිඩ ජාතික දේශපාලනික පක්ෂ කිහිපයක නියෝජිතයින් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ පැවති හමුවෙන් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. උතුරු නැගෙනහිර ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ඊයේ රාත්‍රී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවති හමුවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියා. උතුරු නැගෙනහිර ද්‍රවිඩ දේශපාලන පක්ෂ රැසක් සම්බන්ධ වෙලා අද මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක සාකච්ඡාව පැවැත්වුවේ. එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයට සහයෝගය ලබා දීම පිණිස අපට විකල්ප අපේක්ෂකයෝ නැත. අපිට එක අපේක්ෂකයෙක් එදත් කිව්වා අදත් කියන්නේ හෙටත් කියන්නේ එක්කෙනයි. ඒ අපේක්ෂකයා 11 වෙනිදා නම් කරනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ බරපතල අර්බුදයක් තියෙනවා. 5 දෙනෙක් ඉන්නවා. පහෙන් කවුරු දැම්මත් 4ක් විරුද්ධයි. ඒ අර්බුදය දිගින් දිගටම යනවා. එක්සත් ජාතික පක්ෂය පහට කැඩෙනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. අපේක්ෂකයා තීරණය කරන්නේ පොදුජන පෙරමුණ. ගිය පාර අපි තීරණය කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයට ඡන්ද දෙන්න. ඉතින් මේ පාරත් එහෙම තමයි. අපේක්ෂකව කමන පම්බෙක්කවක් කමන්නේ. අපිට ඕන වැඩ පිළිවෙල. අන්තවාදී නොවන සියලු දෙනා අපි එක්ක එකතු කරගෙන අපි මේ බලවේගය ගොඩනගනවා. දැන් අපි වවුනියාවේ, මන්නාරමේ, මඩකලපුවේ, යාපනයේ, කිලිනොච්චියේ මේ සියලු ජාතීන් එකතු කරගන්නවා. සියලු ජාතීන්ට අවශ්‍යතාවයක් තියෙනවා. අලුත් පාලනයක් ඔක්කොම එකතු වෙලා තියෙනවා. 2014ට කලින් තිබිච්ච සංවර්ධනයේ ජනතාවට ඕන වෙලා තියෙනවා. මේ අන්තවාදී කණ්ඩායම් එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා කරන ක්‍රියාවට වඩා ජනතාව නියෝජනය කරනවා ඒ කුඩා පක්ෂ. ජනාධිපති ඡන්දය වෙනුවෙන් ඒගොල්ලන්ගේ මුළු ශක්තිය යොදවලා TNA විරෝධීව UNP විරෝධීව වැඩ කරන්න උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් පොට්ටුව වැඩ ඉවරයි. දැන් ප්‍රකාශ කරන්න විතරයි තියෙන්නේ. අපේ කිසි ආරවුලක් නැහැනේ. මහින්ද මහත්තයා ප්‍රකාශ කරපු හැටි එකඟ වූ නොඑකඟ වූ සියලු දෙනා ඒකමතිකව ඒ අපේක්ෂකයත් එක්ක හිට ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සාකච්ඡාව සාර්ථක වෙමින් යනවා. මට එච්චරයි කියන්න පුළුවන් ද. ඊට වඩා ලොකු තොරතුරක් තියෙනවා මට කියන්න බෑ. ඉංගියක්වත් දෙන්න බෑ. ජාතික පෙරමුණෙන් ඔය කඳවුරෙන් ඔබතුමාට අභියෝගයක් වෙයි කියලා. අභියෝගයක් වෙන්න තියා කෙලින් හිට ගන්න බැරුව ඉන්නේ ඒගොල්ලන්. ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන ආරවුලේ තරම්ම බරපතලයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේ සිදුව තිබෙනවා. මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එම හමුවේ තොරතුරු පසුව දැනුම් දෙන බවයි. මේ අතර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුට සහාය නොදක්වන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ සැප්තැම්බර් 2 වෙනිදාට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වෙනි සංවත්සරය එම මාසයේ 3 වෙනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තු වෙනවා ඊටාම වැදගත් තීරණ ගණනාවක් කාලෝචිතව ඒ අවස්ථානුකූලව ඒ සම්මේලනයේදී අපේ නියෝජිතයින් සමග සාකච්ඡා කළා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අපේක්ෂකයෙකුට සහයෝගය ලබා දීම අපි කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂ විරෝධී පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ කාර්යභාරය අනිවාර්යයෙන්ම ඉටු කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
ඉන්නවා. විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාදාමයේ පාර්ලිමේන්තුවේ සිද්ධ නොවීම නිසා පනතිම තිබෙන කාරණා මත ජනාධිපතිතුමාට යම් බලයක් තිබෙනවා. ඒ සම්බන්ධව විශේෂයෙන්ම ශේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කියලා. පොජන පෙරමුණ සහ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වන සාකච්ඡා අධිකරු ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් ඒ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු සඳහා මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරා මධ්‍යම කාරක සභාව විදියට. මම හිතන්නේ එය ජනාධිපතිතුමා විදේශ රටකට යන්න පෙර ආතුව හෙට හෝ අනිද්දා ඒ ක්‍රියාමාර්ග ටික ගන්න එතුමා බලාපොරොත්තු වෙයි කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ ඉදිරින් පස්සේ අපිට පුළුවන් පක්ෂ දෙකේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් අපේ ජනාධිපතිවරණ ක්‍රියාවලිය පිළිබඳවත් අවසන් තීන්දුව කීපයකට එන්න. නෑ අපිට ජනාධිපතිතුමා වචනයක් කියන කාල අපිට මුකුත් ඒ ගැන කතා කරන්න බෑ. ඊයේ රාත්‍රියේ යම් හමුවීමක් සිදු වුණා කියලා අපි දන්නවා. නමුත් එහි ප්‍රතිඵලය පිළිබඳව දැනුවත් කිරීම කරන්නේ අද ජනාධිපතිතුමා අපිත් එක්ක සාකච්ඡාවක් තියෙනවා. හවස අපේ മന്ത്രി කණ්ඩායම හමු වෙනවා. ඒකත් එක්ක අපි බලනවා ඊළඟට කතා කරලා කොහොමද ඉදිරිපත් වෙලා කියන්නේ කියලා. නැතුව ගිහිල්ලා මොකක් හරි දැනගත්ත ගමන් වොයිස් කට් දෙන්න අපි සූදානම් නෑ. අර පොඩි ළමයි කරනවා. යළිත් බලයට පත්වන්නේ වත්මන් ආණ්ඩුවම බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැති බවයි. රටත් මන් දිහා බලාගෙන ඉන්නවා, ඔබලත් මන් දිහා බලාගෙන ඉන්නවා, හැමෝම බලාගෙන ඉන්නවා මොනවද වෙන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂය තුළ පෞල්වාදයක් නැහැ. ඒක කොට්ටාසයක් පමණක් තීන්දුව తీරන ගන්නේ නැහැ. සමස්තයක් හැටියට හැමෝම සමගියෙන් සමාදානයෙන් එකමුතු භාවයෙන් තීන්දුව తీරන අරගෙන ඒ සුදුසු තීන්දුව తీරන ටිකට එළඹේ. එනේ සත්‍යය කවදා හෝ ජයගන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සමහර අය හිතනවා ඒගොල්ලන්ට තනියම දිනන්න පුළුවන් කියලා. ඒක නම් මං හිතන්නේ හීනයක්. මේ රටේ මොන අපේක්ෂකයෙක් ආවත් තනියෙන් දිනන්න බෑ කියන එකයි මම කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නීතිය මොකද්ද? නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කවුද නායකයා කියන එක අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ සන්දානයක් එක්ක හරි ප්‍රතිපත්ති එක්ක ආණ්ඩුවක් හදා. අපි ඒකාබද්ධ වුණ නැත්නම් කවදාවත් ආණ්ඩුවක් හදාගන්න හරි අමාරුයි. මේ අගෝස්තුවේ නරක මාසයක් නෑ. කරන කට්ටියට ඒක අසුබ පෙරදෙමිත්තක්. මම කියන්නේ සැප්තැම්බර් මාසේ කරන්න කියලා. එතකොට අපි ඔක්කොම එකමුතු වෙලා ශක්තිමත්ව විදින්නනවා. කිසිම අර්බුදයක් නෑ. ඔක්කොම විසිදලා හොඳට අර ජොකියා අනිත් පැත්තෙන් දාපුවාම අපි දාන ජොකියෝ ටික බලන්න කොහොමද කියලා. ආපහු එන්නේත් මේ ආණ්ඩුව. ඒක විරාමයක් විතරයිනේ තියෙන්නේ. නැතුව එන්නේ අපිමයි. තව කල් තියෙනවා අපිට ඒක අතුරු කාල පරිච්ඡේදය තියෙනවා කරගන්න. ඉතින් මේ රටේ මිනිස්සුන්ට කසිප්පු බොන්න ඕන නම්, මත්ද්‍රව්‍ය ඕන නම්, දුම් වැටි වලට ආපහු බදු සහන දෙන්නට ඕන නම්, මේ රටේ මිනිස්සුන්ට මිනි මරන්න ඕන නම්, හොරකම් කරන්න ඕන නම් වෙනසක් ඇති කරලා. විවිධ මතවාද පක්ෂ ඇතුලේ තියෙනවා. ඒත් කිසිදු බෙදීමක් නැහැ. අපේ පක්ෂ සියලු දෙනා මේකාබද්ධ වෙලා මේ රට තව අවුරුදු 10ක් ඉස්සරහට සම්වර්ධනය කරන්න පුළුවන් ශක්තිමත් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණට ඉදිරිපත් කරනවා. ඒ අපේක්ෂකයන් නියත වශයෙන්ම මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. දැනටමත් මේ කට්ටිය බය වෙලා ගෙන්ගෙට යනවා. ඒක මැතිවරණ ව්‍යාපාරය කියලා තමයි නම් කරලා තියෙන්නේ. හැබැයි ගම්වල කියන්නේ යා කියලා මේකට. මීළඟ ජනාධිපතිවරයා තීන්දුව කරන තීරණාත්මක බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. එහෙත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණය ජයගත නොහැකි බවයි. ඔබතුමා UMP එකට යනවා කියලා තමයි දිගින් දිගටම කියන්නේ. ඔබතුමා මේ මතයේමද තාම ඉන්නේ? මොකද UMP එකට යයිද ඔබතුමා? නෑ මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගනුදෙනු පටන් ගන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂකයා වීමත් එක්ක. ඒ හැරෙන්න මට එක්සත් ජාතික පක්ෂයත් එක්ක වෙන ගනුදෙනුවක් නෑ. දැන් පොහොට්ටුවෙන් දිගින් දිගටම කියන්නේ මන්ත්‍රීතුමා එතුමන්ලගෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒ තනතුරු දෙකම එතුමාලා බලාපොරොත්තු වෙනවා කියලා. 11 වෙනිදා ඒ අය ජනාධිපති අපේක්ෂකයා නම් කරනවද නැද්ද කියන එක මම තව දවස් කීපයයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා 11 වෙනිදා කියලා කියන්නේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන දවස නෙමෙයි කියලා. හැබැයි අපි රටේ ජනතාවට අපි විතාමත් ඕනකමෙන් කියනවා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා කවුද කියලා තීන්දුව කරන්නේ තීරණාත්මක බලවේගය බවට පත් වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ නිසා අපි සියලු දෙනාම ඉන්න මතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා විදිහට සුදුසුම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන අපි සියලු දෙනාම පිළිගන්නවා. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකෙක් දාන්න බැරි කමක් නැහැ. හැබැයි දැම්මට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දිහා බලපුවා වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දාලා අපි ඔක්කොම පරදින්න. ඒකයි තියෙන ප්‍රධානම දේ. නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව ගන්න ඕනේ. ශ්‍රී ලංකා පොජන පෙරමුණ 150ක් විතර ඡන්දය අරන් තියෙනවා නම් මොකද ස්වාධීන කණ්ඩායම ගත්තම අපි ඒ ගානේ අරන් තියෙනවා. මේ පක්ෂේ වම රැක ගන්න ප්‍රගතිශීලී ජනතාව රැක ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒකයි සාධාරණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ 11 වෙනිදා ආණ්ඩු විරෝධී බලවේගය ඒකරාශී කරන්න අපේ අපේක්ෂකයා නම් කරනකොටම විශේෂයෙන්ම ප්‍රධාන 15 දෙනෙකු හා 20 දෙනෙක්
අතර ප්‍රමාණයක්. අවම වශයෙන් 10යි 15යි අතර ප්‍රමාණයක් වෙනත් දේශපාලන ප්‍රවාහයන් ඉඳපු කට්ටිය අපේ වේදිකාවට එනවා. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් කියනවා විශේෂයෙන්ම මේ 11 වෙනිදා වෙනකොට මේ වැදගත් තීන්දුවක් ගන්න මොකද හේතුව විශාල පිරිසක් එම පක්ෂයනුත් මේ වේදිකාවට එනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. නීතිපතිවරයාගේ උපදෙස් මත නව විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා අස් කරගත්තා. එහෙත් ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ විවාදයක්ද ඇති වුණා. ලංකා විදුලි බල සංශෝධන පනත් දෙවැනි වර කීම ගරු විපක්ෂ නායකතුමා අද ඉදිරිපත් කරන්න යන ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත නීතිපතිවරයා දැනටමත් මේකට විරුද්ධ වෙලා තියෙන බව ඔබතුමාට ලියුමක් කරලා තියෙනවා විරුද්ධ වෙලා. ඒ විතරක් නෙවෙයි නීතිපතිවරයා කියන විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනිව තමයි අද මේ පනත ඉදිරිපත් කරන්න යන්නේ මේ සංශෝධන. ඉතින් ඒක නිසා මේ අවස්ථාව නෙවෙයි. මේකට මම හිතන්නේ ඉංජිනේරු සංගමයක් විරෝධය ප්‍රකාශ කරා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ බලය අමාත්‍යවරයාට හැමදාම මේ ඇමතිවරයා ඉන්නේ නැහැ. ඇමතිවරු මාරු වෙනවා. එතකොට මේ ඇමතිවරයාට අසීමිත බලයක් ඕනම මිලයකට ගැනීමේ බලය ඔවුන්ට ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ වගේ තත්ත්වයක් මෙවැනි අවස්ථාවක ඉදිරිපත් කිරීම මම හිතන්නේ තාම නරක පළපුරුද්දක් ආමේ කියලායි අපි විශ්වාස කරන්නේ. ඉතින් ඒකින්ද මේක මම හිතන්නේ පුරාදර්ශයක් දෙන්න එපා ඔබතුමා. මේ මම හිතන්නේ මම ඉල්ලීමක් කරනවා ආණ්ඩුව පක්ෂයෙන් මේක අද මේක ඉල්ලාස් කරගෙන මේ පනත ගැන නැවත සාකච්ඡා කරලා යම් පියවරක් ගැනීම සුදුසුයි. අධීක්ෂණකාරක සභාවත් යම් සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ගරු කතානායකතුමනි පක්ෂ නායක රැස්වීමේදී අපි මේක අද දාන්න තීරණය කෙරුවා මේ පනත. අපිට නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිම දැනුමක් තිබ්බේ නැහැ. නමුත් අද උදේ I hear the letters 6th August අද උදේ තමයි අපිට මේක දැනුම් දුන්නේ යම් යමගන්ති විවස්ථාවට පටහනිය කියලා. ඉතින් අපිට අද උදේ දැනුම් දුන්නේ. ඉතින් ගරු විපක්ෂ නායකතුමා නැගිටින්න කලින් මම නැගිටලා මේක ඉල්ලාස් කරගන්න හැදුවේ. නමුත් එතුමා නැගිට අපි කොහොමදත් මේක ඉල්ලාස් කරගන්න ඉන්නේ. මොකද අපිත් කැමති නෑ විවස්ථාවට විරුද්ධව වැඩ කරන්න. රට දිනවිය හැකි ජනාධිපති අපේක්ෂකයා 18 වෙනිදා ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ අද පැවති රැස්වීමකදී. තව මාස 4ක් යනකොට ජනාධිපතිවරණ එනවා. හැබැයි පුදනකොටම කාපියකා වගේ UNP එකේ හදන පෙරමුණත් නැහැ අපේක්ෂකයක් නැහැ. දැන් ඒක චකබ්ලාස් වෙලා තිබෙන්නේ. ඔය ඉරණමම තමයි 11 වෙනිදාට සුගතදාස ක්‍රීඩාංගණයේදී පොහොට්ටුට අත්පත් වෙන්නෙත්. එදාටත් ඔය අපේක්ෂකයා නම් කරනට වඩා මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොට්ටුවේ නායකත්වයේ බාර ගැනීම තමයි සිද්ධ වෙන්න පුළුවන්කම තිබෙන්නේ. මොකද තවමත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කටින් එක වචනයක් අපේක්ෂකයා පිළිබඳ පිට වෙලා නැහැ. ඉතින් ඕක 11 වෙනිදාත් කියන්න තිබෙන ඉඩකඩ හරිම අඩුයි. දැන් UNP එකත් අපේක්ෂකයා කියලා නැහැ. පොහොට්ටුවත් අපේක්ෂකයා කියන්න තිබව තමයි පේන්නේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණත් මේ රටේ වාමාංශික ප්‍රගතිශීලී දේශප්‍රේමී රට හදන බලවේගයත් එකතු වෙලා හදන විකල්ප පෙරමුණ අනිවාර්යෙන් 18 වෙනිදාට අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනවා. ඒ හදන පුළුල් ජාතික පෙරමුණේ රට ගොඩනගිය හැකි රට දිනවිය හැකි ශ්‍රී ලංකාව ලෝකේ නමක් රැඳවික රට බවට පත් කළ හැකි අපේක්ෂකයා අපි 18 වෙනිදා හවස ගාලමුද්‍ර පිට්ටනියේදී මේ රටේ ජනතාවට දැනගන්නට සලස්වනවා. කුරුණෑගල රෝහලේ වෛද්‍ය ශාෆි ශිහබ්දීන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 27 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. එම පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවටගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී බවට නියෝගයක් නිකුත් කරන ලෙසilla කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි ශිහබ්දීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබුවා. ඒ සිසිරදාප්‍රෝ ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. එහිදී පෙත්සම්කාර සාෆි සිහබ්දීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සංශෝධනය කිරීම සඳහා දිනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියා. මේ අනුව පෙත්සම සංශෝධනය කිරීම සඳහා අවසර ලබා දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව යලි සලකා බැලීම සැප්තැම්බර් 27 වනදාට කල් තැබුවා.
මේ අතර අධිකරණයට අපහාස කළා යයි චෝදනා කරමින් රාජ්‍ය මාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ යලි විභාගයට ගත්තා. ඒ සිසිරදා ප්‍රෝ ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. එහිදී පැමිණිල්ලේ සාක්ෂි සරහන් කර ගැනීම තවදුරටත් සිදු කෙරුණා. වගෝත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුවට පාදක වී තිබෙන ප්‍රකාශය තුළ අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් සඳහන් වන්නේ එක් අවස්ථාවක පමණක් බවයි. සෙසු අවස්ථාවල නීතිඥවරුන් සම්බන්ධයෙන් පමණක් සඳහන් වන බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ සඳහන් කළේ. අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ලබන 28 වනදා දක්වා කල් තිබුණා. අද නඩුව කැඳවූ අවස්ථාවේදී වගෝත්තරකාර රංජන් රාමනායක මහතා අධිකරණයේ හමුවේ පෙනී නොසිටියේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහභාගී වීම හේතුවෙන්. මේ අතර කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේදී රංජන් රාමනායක මහතා අද විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව මෙලෙස අදහස් පළ කළා. මේ මගේ GC all level මේක පෙන්වන්න එපා මේක කපලා පෙන්වන්නේ වැව්ව වීලුවට D එකක් තියෙනවා C පහක් තියෙනවා S එකක් තියෙනවා මෙන්න මගේ A level S එකක් තියෙනවා අර තුන පෙන්වන්න එපා මේ මගේ ඕපන් යුනිවර්සිටි එක මේ නාවල B එකයි B minus එකයි ඉකෝන් වලටයි පොලිටිකල් සයන්ස් වල ඒ ඔන්න මම පෙන්නුවා මම හිතන්නේ අනිත් අයත් පෙන්නුවොත් හොඳයි මේ අවස්ථාවේ ගරු අධිකරණයේ සුදුවන්ත වෙන්න ඕන මාව රිලීස් කළා මම නැතුව මගේ කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් කේස් එක අහන්න දෙන්න කියලා සුමන්දිරන් මහත්තයාට අවසර දුන්නා හැබැයි එතුමා මේ අසනීප විසලා ඇබ්සන්ට් වෙලා තිබුණා මං ඊට පස්සේ හෙටින්දන් ආයේ නඩුවලට යනවා. අපි දැනට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.